අයිබෝවන් ජයග්‍රාහි සුබ දිනයක් ප්‍රාර්ථනා කරන ඔබට ගීතය කියන්නේ කෙනෙක්ගේ ඕනෑම තියෙන මානසික මට්ටමක ඉන්න ඕනෑම කෙනෙකුට ඒ තියෙන මානසික මට්ටමින් ඉන්න මානසික මට්ටමින් වෙනම තැනකට අරගෙන යන්න පුළුවන්කම තියෙන අමුතුම භාෂාවක් අමුතුම ක්‍රමවේදයක්. අපේ අහලා තියෙන කියමනක් තියෙනවා. පිටින් එන හුණකට ඔබේ නිවස හරහා හමාගෙන යන්න ඉඩ දෙන්න. හැබැයි ඔබේ ගේ ඇතුලේ තියෙන දේවල් ඒ හුළඟට ගහගෙන යන්න ඉඩ දෙන්න එපා. ඕන තරම් දේවල් අපේ රටට විවිධාකාරයේ විවිධ ක්‍රමවේදවලින් එනවා. හැබැයි අපිටම කියලා තියෙන අපිටම ආවේනික වෙච්ච අපේම දේවල් අපි ඒ හුණගත් එක්ක ගහගෙන යන්න දීලා හොළඟෙන් ගහගෙන එන දේවල් අපේ ගේ ඇතුලේ තියාගත්තොත් ඒක වැඩක් වෙන්නේ නැහැ. මේ කතාවම මතක් කළේ අපේ රටේ සංගීතයට ආදරය කරන ගීත කලාවට ආදරය කරන බොහෝ පිරිසකගේ ප්‍රිය භාවිතාව තිබුණේ සුභාවිත ගීතය තුල. හැබැයි පහුගිය කාල සීමාව තුල මේ සුභාවිත ගීතයට සැබෑ සාධාරණීය ඉටු කරන සංගීත කණ්ඩායමක් සංගීත පිරිසක් පිළිබඳව එතරම් පැහැදිලි මතවාදීව කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැති තැනක් තිබුණා. අන්න ඒ රික්තකය පිරවීමේ අරමුණ ඇතිව තමයි ස්ටේජ් මාස්ටර්ස් බිහිවන්නේ. ස්ටේජ් මාස්ටර්ස් බිහි වෙලා තාම බොහොම කෙටි කාල සීමාවක් මේ අය කණ්ඩායමක් විදියට සංගීත ක්ෂේත්‍රයේ දුහුණන් විදියට හිටියට මේ අය විවිධ කණ්ඩායම් වල තමන්ගේ ප්‍රවීණත්වය ස්මතු කරපු තමන්ගේ දක්ෂතාවය රටට ලෝකයට අරගෙන ගිය උදවිය. හැබැයි මේ අය දුහුණන් විදියට හිටියට කණ්ඩායමක් විදියට ස්ටේජ් මාස්ටර්ස් අද වෙද්දී ලංකාවේ දන්නේ නැති කෙනෙක් නැහැ. ඒ වෙන හේතුවක් හින්දා නෙවෙයි. මේ මැදිරියේම ඉඳලා අපි ඔබට මීට පෙර අර රූප මාධ්‍යයෙන් කියන්න බැරි බොහොමයක් දේවල් ගුවන්විදුලි මාධ්‍යයෙන් ඉදිරියට අරගෙන යන්න බැරි බොහොමයක් දේවල් වලට අද වැඩි අවකාශයක් වෙන්විච්ච මේ YouTube එක. ඔබ දන්න රතු කොටුවේ ඊතලය අපිට ඉඩකඩ අවකාශය වෙන් කරා අපේකම අපේ හඬ අපේ රිද්මය ස්වභාවිත ගීතයට ආදරය කරන මේ කොල්ලෝ ටිකට තමන්ගේ කම අරගෙන ඉදිරියට යන්න. ඒ තමන්ගේ කමට ලැබිච්ච ප්‍රතිචාර කොපමණද කියනවා නම් අද නවක සංගීත කණ්ඩායමක ගීතයක් එකිනෙක WhatsApp වල Viber වල Facebook වල ෂෙයා වෙනවා නම් වැඩිම පිරිසකගේ ඉල්ලුම තියෙන වැඩිම පිරිසක් ෂෙයා කරන විවිධ ගෲප් වල විවිධ ආකාරයේ කණ්ඩායම් මගින් මේ ගීතයට ලබා දෙන ප්‍රචාරය කෙතරම්ද කියන්නට බෑ. ඒ තරමටම ස්ටේජ් මාස්ටර්ස් වල ලැබෙන ප්‍රතිචාර ඉරයි. ඒ හැම දේ ගැනම අපි කතා කරමු. මීට පෙර ආතු අපි කරනු ලද වීඩියෝ අප විශ්වාස කරනවා ඔබ මේ වෙනටත් බලලා හමාරයි කියන්නේ. අද මොකක්ද අපේ මාතෘකාව? මොකක් ගැනද අපි කතා කරන්නේ? ඉස්සරහට ඒ ගැන කතා කරන්න ඉඩකඩ තියාගෙන මේ ආරම්භය ඒ වෙනුවෙන් මේ ස්ටේජ් මාස්ටර්ස්. තොටිල්ල පදවනාද ඇත දිනක ලොව රච කරවයි. රජුන් තැනූ ආදරණීය මව. යම් දෙයක් මවයිද යම් දෙයක මැවුම්කාරියක් වේද ඇය මවයි. මැක්සිම් ගෝකිගේ අම්මා කෘතියේ සඳහන් වෙනවා මේ ලොවේ ජීවය පවතින්නේ මවගේ රුහිරේ කිරිවරින් සහ හිරුගේ කිරමින් කියලා. අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. අමාමෑණී තථාගත බුදු පියාණන් වහන්සේට බුද්ධත්වයට පත්වන්න මුල්ම නියත විවරණය දෙන්නේ ආදරණීය මෑණියා. පුතේ උඹ මතු පුතු වෙනවා. ඒ ලබා දෙන නියත විවරණයත් එක්කයි මුළු ලෝකෙටම මහා ශාන්තියක් ගෙනමින් අමාමෑණී බුදු පියාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා බුද්ධත්වයට පත්වනවා. මවකගේ වදන මවකගේ ආශිර්වාදය එතරම්ම ප්‍රබලයි. උතුරෙන් හැඩි දෙමළු දකුණින් මල මුහුද. ඉතින් අම්මේ කොහොමද මම අතපය දිගහැරලා නිදාගන්නේ? මේ විහාර මහදේවියට එදා ගාමිණී පසුව දුෂ්ට ගාමිණී වුණු දුටුගැමුණු මහරජාණන් ළමා අවදීදී කිව්ව කතාව. ඒ කතාවත් එක්ක අපට නැගෙන වීරත්වය මේ හැම දෙම ඒ චරිතය තුල ඒ රජතුමා තුල ගොඩනගන්නේ විහාර මහදේවිය. ඒත් ආදරණීය මෑණියා. මේ ලෝකේ ඔබ වඩාත් ආදරය කරන්නේ කවුද? ඔබට වඩාත් ආදරය කරන්නේ කවුද කියලා කෙනෙක් අහුවොත් ඔබ දෙන එකම උත්තරේ අම්මා.
ඒ විතරක් නෙවෙයි බහ තෝරන අපි අකුරු කරන අපි අයන්නට මුලින්ම කිව්වේ අම්මා. බහ තේරුවේ අම්මා කියලා. ඒ තරමටම අපේ ජීවිතවලට අම්මා සමීපයි. අද සමහර විට ඔබේ අම්මා ඔබත් එක්ක නැති වෙන්න පුළුවන්. ඔබේ අම්මා ඔබත් එක්ක ඉන්නවා වෙන්න පුළුවන්. මේ රට දැය සමය වෙනුවෙන් මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් එදා ඉඳලා අද වෙනකන් දිවිදුන්නු වීරෝදාර වනවිඩුවන් රසක් වෙනුවෙන් අදට අම්මලා කඳු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ විවිධ ශ්‍රේෂ්ඨ විවිධ වෘත්තීන් වල මොන නිල තලයක ඔබේ හිටියත් ඔබ ලෝකයටම ලොක්කා වුණත් ඔබේ අම්මට ඔබ පුතා ඔබ දුව එතනින් හැදෙයක් නෑ. අද ස්ටේජ් මාස්ටර්ස් මේ වන්දනීය ගෞරවනීය පිදුම ලබා දෙන්නේ ආදරණීය අම්මලා වෙනුවෙන් ආදරණීය මෑණිවරු වෙනුවෙන් අද වෙන් කරේ මේ කතාබහ මේ ගී පිළගැස්ම සියල්ලම අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අම්මලාට උපහාරය. අයිබෝන් රාජු අයියේ කොහොමද ඉතින් අපේ කලින් වතාවේ කතා බහේ මේ විදිහටම හමු වුණා. එදා ස්ටේජ් මාස්ටර්ස්ලා හම්බ වෙනවට වඩා වෙනස් විදිහකට අද ඔබ මා හමු වෙන්නේ. අද රටම දන්න සංගීත කණ්ඩායමක් වෙලා අමාරයි ස්ටේජ් මාස්ටර්ස්. අපි අද මේ අම්මලාට වෙන්නුනේ ඇයි කියන කාරණයට කලින් මේ එක දිගට ලැබෙන යහපත් ප්‍රතිචාර ගැන අපි කතා කරමු කල්පනාකාරතුමාට කියලා. ඔව් ඇත්තටම දිනුෂ මල්ලි අපි පළවෙනි වැඩසටහන කරනවට වඩා ඉතාම සන්තෝෂකින් මොකද ලැබෙන ප්‍රතිචාර ලංකාවේ පමණක් නෙමෙයි ලෝකෙම සිටින ප්‍රේක්ෂකයන් ඒ ආදරණීයන් ඒ සියලුම දෙනා අපට දක්වන ආදරය සෙනෙහස සහ ආශිර්වාදය අපි ලබනවා මේ වෙනකොට. ඇත්තටම මේ ගොඩක් මගේ දුරකථනයත් ඇත්තටම හරිම කාර්යබහුලයි. ඒ හැම කෙනාම අපිත් එක්ක කතා කරපු හැම කෙනාම දන්නවා අපි එයාත් එක්ක බොහොම සුහදව කතා කළා. ඒ අය අපිත් එක්ක කතා කරලා අපට ආශිර්වාද කරනවා අපිට යෝජනා කරනවා. ඉතින් අපි ඒව බොහොම ඉහළින් පිළිගන්නවා. මොකද ඒ ප්‍රේක්ෂකයෝ ඒ අය නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. මෙච්චර කෙටි කාලයක් තුලදී අපි ඇත්තටම මුළු ලෝකෙම දැනගත්තේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මම මුලින් සඳහන් කළා වගේ පළවෙනි වැඩසටහනේදී ඇත්තටම මේ ස්ටේජ් මාස්ටර්ස්ලාගේ තියෙන හැකියාව මේ අපේ හැමෝගෙම තියෙන බැඳීම අපේ සහෝදරත්වයේ ඒ තියෙන බැඳීම නිසා තමයි අපි අද මුළු ලෝකෙම දැනගන්න පුළුවන් කණ්ඩායම් බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපි පළවෙනි වැඩේ ගැන කතා කරන්නේ පළවෙනි වැඩේ ගැන ආයේ අලි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ මුහුණු ඔබට හොඳට හුරු පුරුදු මුහුණු මේ අර පේන මුහුණ නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔහොම දන්න කියන මුහුණක් බවට පත් වෙලා ඉවරයි මේ ස්ටේජ් මාස්ටර්ස්. ඇයි රාජ්කෝයි මේ සාමාන්‍යයෙන් මේ අම්මා ගැන කියන්න වෙනම දවසක් වෙනම කාලයක් වෙනම වැඩසටහනක් ඔබ වෙන් කරන්න තීරණය කළා. ඔව් ඇත්තටම අපේ වැඩසටහන් පෙළගැස්මක් ගොඩ විශාල වැඩසටහන් පෙළගැස්මක් අපේ තියෙනවා. ඒකෙදි අපි ඇත්තටම තීරණය කළා. අපි සියලු දෙනාගේම තීරණයක් අනුව ඇත්තටම දිනුෂ මල්ලි ඔයාට මට සහ අපි සියලු දෙනාට සහ ලෝකයේ ජීවත් වෙන සියලුම දෙනාට ජීවිතය දුන්න දයාබර මෑණියන් ගැන කතා කරනවා නම් විනාඩි කිහිපයක් එහෙම නැත්නම් පැය කිහිපයක් දවස් කිහිපයක් සති කිහිපයක් මාස කිහිපයක් මදි. අවුරුදු ගණන් වුණත් අම්මාගේ ගුණ මහිමේ ඇත්තටම මේ උතුම් මව් පදවිය ගැන කතා කරන්න පුළුවන් අපට අවුරුදු ගණනක් එක දිගට. ඉතින් අපි තීරණය කළා අපේ පළවෙනි වැඩසටහන හැටියට පෙළගස්වන්න අපි කාගේත් ආදරණීය උතුම් ගතිගුණ තියෙන අපි කාගේත් මෑණියන් ගැන කතා කරන්න අපි ඇත්තටම මේ තීරණය කළා. ඒ නිසා තමයි අද ස්ටේජ් මාස්ටර්ස් මේ වැඩසටහන ආදරණීය මව්වරුන් වෙනුවෙන් වෙන වෙන්නේ එයාට උපහාරයක් පිණිස. මේ කතා බහට යන්න කලින් ගීතයට යන්නත් ඕනකම තියෙනවා. හැබැයි ඊට කලින් මට හිතෙනවා නුවන් මාස්ටර්ස් පැත්තට ගියොත් නේ කියලා අපි මේ නුවන් මාස්ටර්ගේ අම්මා ගැන කතා කරලා ඉස්සලා අම්මා ගැන මතකයක් අවදි කරගන්න. ඔව් ඇත්තටම අම්මා තමයි මෙතරම් අම්මා නිසා තමයි මම මෙතන ඉන්නේ. මියුසික් සංගීත කටයුතු පවා සියලුම දේවල් සිද්ධ වෙන්නේ අම්මා නිසා. ඒ කියන්නේ අම්මා මුලින්ම කැමති වුණෙත් නෑ සංගීතය වෙනකොට අධ්‍යාපන කටයුතු අඩාල කරගන්නේ කියලා. ඉතින් පසුව අම්මට තේරුණා මට මේකට යන්න පුළුවන් මේ සංගීත කියන එක මගේ ඇඟේ තියෙනවා කියලා. මගේ පිස්සුව වැඩි සංගීත පැත්තට ගියේ. ඉතින් අම්මා තමයි මට ඇත්තටම අර බුදුහාමුදුරන්ට නීති විවරණ හම්බුණා වගේ.
අම්මා තමයි මට කියන්නේ ඔයා මියුසික් කරන්න කියලා. ඒකත් එක්ක තමයි මම එන්නේ. මම ඉතින් මෙතන ඉන්නේ ඒ නිසා අතරම අම්මා තමයි මගේ ජීවිතේ. ඒ කියන්නේ අම්මා තමයි මට සියලු දේවල්. පතරත් අම්මා. ඒක එහෙමම තමයි. ඉතින් අම්මා තමයි හැමදේම අම්මා. අපි දන්නා කරුණාවද වෙන විට ඔබේ මව ජීවිතුන් අතර නැහැ. නමුත් අපි ඒ කාරුණ්‍ය ස්මතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඇය මේ ලෝකයට දායාද කර තිබෙනවා රටට වැඩක් කරන්නට. ඒ නිසා මවට ඒ ලැබෙන ගෞරවය, ආදරය, ප්‍රතිචාරය ඔබට ලැබෙන ප්‍රතිචාර මේ සියල්ල හා සමානවම මවට ලැබෙනවා. ස්ටේජ් මාස්ටර්ස් එක එකතු වෙලා දැන් කෙටි කාල සීමාවක් ඔබේ කණ්ඩායමට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මොකද හිතෙන්නේ ඒක? ඇත්තටම සන්තෝෂයි. මොකද අපි පටන් ගත්තේ පැහැදිලි අරමුණක මේක දිගු ගමනක් යන්න. ඉතින් ඒ ගමන අපිට සාර්ථක කරගන්න ගොඩාක් ඉවහල් වුණා අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනවා. දැනටත් යාළුවෝ අතර, නෑද අතර, හිතු මිත්‍රෝ අතර, ගමේ වුණත් කොහේ ගියත් අපිට ස්ටේජ් මාස්ටර්ස් කියලා අපිට නමක් හැදිලා තිනවා. ඉතින් ඇත්තටම අපි අර එදා කතා කරා වගේ හිස්තැන පුරවන්න අපි අදටත් ඒ විදිහටම පෙළ ගැහිලා අපි හිස්තැන පුරවන්න බලාගෙන අපි යන ගමන. නුවන් මාස්ටර් එහෙනම් අපි යන්න ඕනේ පළවෙනි ගීතයට මව්වරුන්ට උපහාර දෙන. රාජෝ මොකද්ද මුලින්ම තෝරගෙන තියෙන ගීතය? අපි ඇත්තටම ඊටාම හැඟුම්බර ගීතයක් තෝරගෙන තියෙනවා. මොකද දැන් අම්මා කෙනෙක් දරුවෙක් සමග පුංචි කාලේ කොහොමද හැසිරෙන්නේ, ඒ දරුවගේ හැඟීම් කොහොමද, ඒ හැසිරීම් රටාව අනුව පුංචි කාලය ගැන කියවෙන ගීතයක් තමයි අපි මුලින්ම තෝරගත්තේ. ඒ ගීතය ගායනා කරන්නේ සීටී ප්‍රනාන්දු මහත්මයා. ඇත්තටම සීටී ප්‍රනාන්දු මහත්මයා ඇතුළු ඒ නිර්මාණයට දායක වුණු සියලුම ප්‍රවීණයන්ට අපි ගෞරවයාචාරය මේ අවස්ථාවේ පුද කරනවා ඒ ගීතය ගායනා කිරීමට. පුංචි කාලේ අම්මගෙන් කියලා ඒ තුරුලේ ඒ උණුහුමේ ලෝකේ කොහෙවත් හොයාගන්න බැරි උණුහුමක අපි නැරෙච්ච කාලේ ඇස් දෙක පියාගෙන මේ ස්ටේජ් මාස්ටර්ස් මව්වරුන්ට පිටෙන ගෞරවනීය උපහාරය. බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. පෑආදරේම හොවමින් තුරුල්ලේ නැහින වූයේ මැනී මගේ ඇදුන්නු ආමේ ගඟුලේ හිනාමේ මට තාම සිහිවේ ඇගේ ගීතරා. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ. ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා. ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා. දුරලන්න වංචා මගමාන ඊර්ෂා මේවාගේ මට අවවාද දුන්නා. බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ. මා බාල කාලේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ පැර
රැක්ම ඇත්තේ පුතුගේ අතේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ රැක්ම ඇත්තේ පුතුගේ අතේ නංවාල ස්නේහේ රට දැකරේ රැකගන්න සැමදා හැකිනාවෙ පුතුනේ ආබාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ පෑආදරේ මහ හොවමින් තුරුල්ලේ නැහින වූයේ මැනී මගේ ඇදුන්නුවාමේ ගඟුලේ හිනාමේ මට තාම සිහිවේ ඇගේ ගීතරා මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහිනේ මා බාල කාලේ බොහොම අපූරුයි. ඒ ගීතේ මම විශ්වාස කරනවා ඔබ යලි ඔබේ කුඩා කාලයට අරගෙන යන්න ඇති කියලා. මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි. ඕනම කෙනෙක්ගේ මරණ මංචකයට යනකම් ඒ නැලවිල්ල තරම් නැලවිල්ලක් ආයේ කිසිම දවසක ලැබෙන්නේ නැහැ. මේක සදාතනික සත්‍යයක්. ඒක කාටවත් බොරුයි කියලා කියන්න බෑ. අම්මගේ ආදරය අම්මගේ සෙනෙහස කිසිම සෙනෙහසකට සමාන කරන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා තමයි මඹුරුන් වෙනුවෙන් ගීත නිර්මාණය වුණේ. මේ වගේ කතාබහ නිර්මාණය වෙන්නේ. කොටිම කියනවා නම් පියවරුන් පිළිබඳව කියවෙන ලියවෙන ගීතවල පවා අම්මලා ගැන මෙච්චර ගීත ලිව්වත් පිය සෙනෙහසට කවුගී ලියුණා මදි කියලා තමයි අවසානයේදී කියවෙන්නේ. ඒ තරමටම හැම කෙනාටම සමීප වෙලා තියෙන අම්මා. පියවරු Tamanගේ සෙනෙහස ප්‍රදර්ශනය කරන අඩු හැබැයි හිත ඇතුලේ තියෙනවා. අම්මා හැම නෑ. හිත ඇතුලේ පුරවගත සෙනෙහසක් වගේම ඒ දරුව වෙනුවෙන් ඕනම වෙලාවක කැප වෙන්න බලාගෙන ඉන්නවා. ඒක තමයි ඇත්ත. එහෙම නේද කාංචන මාස්ටර්? ඔව් දිනුෂ මල්ලි ඇත්තටම නුවන් මාස්ටර් එයාගේ අම්මා ගැන කතා කරන වෙලාවේදී අපි හැමෝටම කඳුලක් එළියට එන්න පටන් ගන්න ස්වරූපයක් තිබුණා. ඉතින් නුවන් මාස්ටර්ගේ අම්මා නැහැ. මගේ අම්මා ඉන්නවා. ඉතින් සමහර වෙලාවවලදී මම තනි වෙලා මගේ ජීවිතයේ සමහර අවස්ථාවලදී ගෙදර පවුලේ කට්ටියක් නැති වෙලා මම තනියම ඉන්න වෙලාවවලදී මම පොඩ්ඩක් මම කොහොමද මේ ලෝකෙට බිහි වුණේ? මම අද ඉන්න තැන මොකද්ද? ඉස්සරහට මම කරන්න හදන්නේ මොනවද කියලා කල්පනා කරනකොට මට හැම වෙලාවෙම මගේ අම්මා මගේ කැතකුණු අතගාලා ඉස්කෝලේ යවලා මාව හොදලා අද දක්වා ආපු ගමනේදී අදට වුණත් ඇවිල්ලා මම පිටරටකට ගියොත් එහෙම නැත්නම් වෙන මොනවා හරි මගේ කටයුත්තකට සම්බන්ධ වුණොත් ඒ හැම වෙලාවකදී මේ පුතේ අද කාලා දින්නේ. පුතේ මොකද දැන් ඔයා කවදද ආපහු වෙන්නේ? මේ වගේ දවසකට කෝල් කීපයක් දීලා අපේ සූදුක් විමසන කෙනා තමයි අපේ අම්මා. ඉතින් මම පුද්ගලිකව මේ වෙලාවේදී අපේ මාස්ටර්ස්ලා අම්මා ගැන තව කතා කරන්න ඉන්න නිසා මම කැමති මේ ලෝකේ ඉන්න හැම දුවෙක්ට පුතෙක්ටම පුතෙක් විදිහට යෝජනාවක් කරන්න අපේ අම්මට අපි කොච්චර හොඳට සලකනවාද කියලා කියන එක තීරණය වෙන්නේ අපි ජීවත් වෙන සමාජ තලයට වැඩිය එක අඟලක් හරි අපේ අම්මාව ජීවත් කරවන්න පුළුවන් නම් එයා තමයි හරි පුතෙක් හරි දුවෙක් කියලා මම විශ්වාස කරන්නේ. එහෙම නැතුව කොයි ආගම අනුව කොයි ධර්මය අනුව කොයි තලවලින් අපි අම්මා ගැන කතා කරත් අපි අපේ අම්මට මෙහෙම කරනවා අපේ අම්මට මේ වගේ දේවල් කරලා දිනවා කියලා කිව්වට තමාගේ පපුවට අත තියලා අහනකොට ඇත්තටම මගේ අම්මා අද මට වැඩිය හොඳට කෑවද? මොකද පොඩි කාලේ අම්මා බිත්තර භාගේ කාලා බිත්තරේ තමාගේ දරුවන්ට දීපු අවස්ථාවල් අනන්තව මගේ ජීවිතේත් මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මම පුද්ගලිකව හැම මේ ලෝකෙින් හැම දුවෙක්ට පුතෙක්ටම කරන යෝජනාව නම් අම්මා කියන දේදී සින්දුවක් ඇහුවම
එහෙම නැත්තම් ෆිල්ම් එකක් බැලුවම සංවේදී වෙන එක නෙමෙයි. තමාගේ ජීවිතේ හැම දවසකම මගේ යුතුයකම, මගේ වගකීම, මගේ අම්මාව බලාගන්න එක, මගේ අම්මා වගේම දිනුෂමලි කතා කරා වගේම තාත්තත් මේ දෙන්නව බලාගන්න එක අපේ ජීවිතයේ එක කොටසක් වෙන්න ඕනේ කියන එකයි මගේ යෝජනාව. බඩගිනි වෙලා මා ගිය කල පොතුගෙගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට. ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලත පුතේ කිරි දුන්නේ ඔබට. අම්මලා කවදාවත් කිරලා මැනලා දේවල් දෙන්නේ නැහැ. ඒ නිසා ඔබට යුතුයකම් ඉටු කරන්න තියෙන වෙලාවේ කිරලා මැනලා දෙමාපියෝ වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න යන්න එපා. අපි ඒ ලිමත් එක්ක යන්නේ දෙවෙනි ගීතයට. කාංචන මාස්ටර් ඔබේම ගීතය ගයන්නේ ඔබ. අපි ගීතය ගැන මතක් කරමු. රාජේ කවුද මුල් ගායනය විදියට? ඔව් මේ දෙවෙනි ගීතය අපි පෙළ ගස්වලා තිබෙන්නේ ඇත්තටම දැන් මුල් ගීතයෙන් පස්සේ ඊළඟට පොඩ්ඩක් මේ දරුවාගේ ලොකු වෙනවා. අම්මගෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. එතකොට අර පුංචි කාලේ තිබුණු සෙනෙහස හිතවල තිබුණාට එනවාට ක්‍රමක්‍රමයෙන් දරුවෝ ඒ කියන්නේ හිතෙන් නෙමෙයි ගතින් පොඩ්ඩක් ඈත් වෙනවා. මේ ගීතයෙන් ඇත්තටම ඒ වගේ අදහසක් තමයි දෙන්නේ. මේ ගීතය ගායනා කරලා තින්නේ රූකාන්ත ගුණතිලක මහත්මයා. එතුමාටත් අපි අපේ ගෞරවය ආචාර්ය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ නිර්මාණයට දායකුණු සියලුම දෙනාටත් අපි අපේ ගෞරවය පුද කරනවා මේ අවස්ථාවේ. අම්මා හරි කලබලයි. අම්මා හැමදාම බලනවා පුතා කවද්ද ගෙදර එන්නේ. මොකද කරඬඩු උස්මහත් වෙලා මහා කම්පැනි එක ප්‍රධාන විධායක නිලධාරියෙක් වුණත් ඒ අම්මට තාමත් ඔබ පොඩි පුතුමයි. උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතුවා. මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් කෑතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් කෑතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රැදහවල් මට හෙවනැල්ලක් වී සුවඳ හොබේ අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් කෑතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ අතපය දැඩිවී වැඩි හිටියූ
ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹු වෙකිදිය රැස්දහාරේ මතු මතුදා අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් කෑතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් කෑතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ මා ඔබ ළඟ අම්මේ මා පොඩි පුතු අම්මේ මා ඔබ ළඟ අම්මේ දස මාසයක් කුසේ හොයාගෙන මේ ලෝකයට ජනිත කරලා මේ ලෝකේ අතපය හතර හොඳින් තියාගෙන මනස හොඳින් තියාගෙන අධ්‍යාපනය හොඳින් ලබාගෙන ඉන්න දරුවන් බවට පත් කිරීමේ කාර්යයේදී නොසලෙන මහා ශක්තිය වුණ අපේ ලෑස්ති ස්ටේජ් මාස්ටර්ස් වගේ එක එක්කෙනාගෙන් මේ එක මාස්ටර් එක්ක කතා කරන්න තමන්ගේ අම්මා ගැන මතකය අවදි කරන්න මම හිතනවා මහේන්ද්‍ර මාස්ටර් එක්ක කතා කරන්න හොඳම වෙලාව මේක කියලා. ජීවිතේ මුල්ම කාලේ රැවුලයි කොණ්ඩයි වවද්දි අම්මා මොකද කිව්වේ? අම්මා දරුවෝ ඉතාම ලස්සනට දකින්න න්යාස දැන් කැත වුණාට අපි. ඉතින් ඇත්තටම මේ දිනුෂමල්ලි වා කියපු දේ මටත් මාර සාපේක්ෂයි මේ මොකද මේ මමත් දැන් අම්මගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම දවස් දෙකෙන් දෙකට වගේ කෝල්ස් එනවා. ඉතින් ඒ කියන්නේ අපි අහන්න කලින් අපි කෑවද බිව්වද එහෙම ඒක හොඳටම අත්දකින්නවා මම. ඒක මේ මෙහෙම එකක් තියෙනවා මහෙන්ද්‍ර මාස්ටර් දැන් ඔබ හිතන්නකෝ දැන් ඔයා මොකක් හරි ගමනක් ගිහිල්ලා වැඩි හොවන්නේ යන වාහනේ ටයරේ හුලං යනවා කියන්නකෝ. හැබැයි අම්මට ඒක ඊට කලින් දැනෙනවනේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි ඇත්තටම අපේ හිත ඇවුලක්ද? නමුත් ඒ කියන්නේ ඒක ඇත්තටම යාලට දැනিলা තියෙනවා. ඒ කියන්නේ පොඩි හරි ඉංගියක් හරි සමාට කෝල් එකෙන් කියනවා පොඩ්ඩක් සෙම වැඩිද? ඒ කියන්නේ මේ මොකුත් එහෙම ලෙඩක් නැහැ. නමුත් එයාලට දැනෙනවා සමහරට හෙට මං ඒ තත්ත්වයටපත් වෙනවා සමහරලාට. ඒ කියන්නේ ඒව තියෙනවා අම්මට. පොඩි කාලේ මං ටොකෝ කාලේ ඇති කකුල් දෙක එක සැරේ රත් වෙලා සීතල වෙන්නේ. ඒ තරම් ටොක්ක සැරයි. මම කියනක තේරෙනවනේ. ඒතර ඒ ටොක්ක හින්දා තමයි ඇත්තටම මම මෙතන ඉන්නේ. ඒ කියන්නේ මං වැරදි වැඩ නොකර මං ඇත්තටම මට තාත්තා ගිටාර එකක් ගෙනත් දෙන්නෙත් අම්මගේ ඉල්ලීමේ හින්දා. ඒ අම්මගේ ඉව හැම තැනකම හැම දෙනාගේම මුවින් පිට වෙන වචන ටික ඕක විතරමයි. මේ සදාතනික ආදරයට සදාතනික සත්‍යයට කාටවත් වහන් වෙලා ඉන්න බෑ. කර නිකන් මේ උගුරට හොරා බෙහෙත් බොනවා වගේ වැඩක් කරන්න බැරි දෙයක්. ඒ නිසා තමයි මේ ගෞරව උපහාරය හැම මොහොතකම ස්ටේජ් මාස්ටර්ස්ලා තීරණය කළේ. අපි මුලින්ම මේ සංගීත කණ්ඩායම හඳුන්වා දෙන වැඩක් කරා තමයි. අපි මේ රටට හඳුන්වා දිය යුතුයි මේ කවුද කියන එක. ඒක මල්පැල ගැන්නුණා. දෙවෙනි කාරණේ ඒක මතික තීරණය බවට පත් උනේ මේ වැඩේ අපි අම්මලා වෙනුවෙන් කරන උපහාරයක් විය යුතුමයි කියලා. මේක ඔබේ මවට ඔබ ආදරය කරනවා නම් මේ ගී ගොන්න මවට උපහාරයක් විදිහට අද මේ වැඩසටහන තව කෙනෙක්ට යවන්න අමතක කරන්න එපා. හැම මව කෙනෙකුටම මේක අහන්න, දකින්න, සලස්වන්න ඒක ඔබ ඔබේ මවට ලබා දෙන ආදරය. මේ අපි කතා කරන දේවල්, මේ අපි ගායන ගීත, මේ ටික ඔබ දැන් දකිනවා නම් මේ YouTube එකේ දැන් ඔබ නරඹනවා. යන්න ගිහිල්ලා අම්මට පෙන්නන්න. මේ අපි කතා කරන්නේ අපේ අම්මා ගැන විතරක් නෙවෙයි, ඔබේ අම්මා ගැන. රාජෝයි ඊළඟ ගීතය ගැන කියමු. ඔව් අපි දැන් කාංචන මාස්ටර් කිව්වා වගේ දිනුෂ මල්ලි මේ
පුංචි කාලේ හදලා අතගාලා කවලා පෝලා දැන් අම්මගේ කෑම එක අපට දීලා කවලා අම්මා බඩගින්න ඉඳලා ඒ වගේ හැදි වෙලා දරුවන් අම්මගෙන් ඇත්තටම රැකී රක්ෂාවල් සඳහා තමන්ගේ කටයුතු සඳහා ඇත්තට මමත් ඉන්නේ අම්මගෙන් ඈත් වෙලා. මම ඊයේ අම්මට දුරකථන ඇමතුමක් දීලා මම මේ කිව්වා අම්මේ අපි හෙට මේ වගේ දෙයක් අපි කරනවා කියලා අම්මා ආශිර්වාද කළා. ඉතින් ඒ වගේ ඈත් වෙච්ච මේ අතරම ගතින් ඈත් වෙච්ච රැකී රක්ෂාව සඳහා අද රටේ ගත්තාම වීරපුතුන් ඒ වගේ මේ රට ජාතිය වෙනුවෙන් කැප වෙලා ඒ දුරස් වෙච්ච දරුවන්ගේ හැඟීමක් තමයි මේ ගීතෙන් ඊළඟට අපි තෝරගත්තේ. ඒ ගීතය ගායනා කරන්නේ ධනපාල උඩවත්ම මහත්මයා. අපි එතුමාටත් ඒ නිර්මාණ දායකවුණු සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙමින් ආචාර කරමින් අද ස්ටේජ් මාස්ටර්ස් ලා සියලුම දෙනා එක්ක ඒ ගීතය ගායනා කරනවා. ධනපාල උඩවත්තයන් එදා ගැයූ ගීතය මා ආදරණීය මගේ අම්මා වෙතරයි. මේ රූපරාමු පෙළ මේ ගීතය ගැයද්දී ඔබට රූපරාම පෙළක් ඔබේ ඇස් ඉස්සරහා මැවේවි. හැබැයි මගේ කතාව ඊට වඩා වෙන තැනකට යනවා. මුහුණු පොතේ එක ඡායාරූපයක් ෂෙයා වුණා කාංචන මාස්ටර්. එක අම්ම කෙනෙක් තමන්ගේ පුතාගේ පපුවේ ගිහිල්ලා නිල ලාංඡනේ පළඳවනවා. S2 කඳුළු බේරෙමින් රට දැය රකින්න වීර පුතෙක් මා බී කරා කියලා. ඒ අම්මම ඊට අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා පළවත්ති පාර්ලිමේන්තු අසල තියෙන රණවිරු ස්මාරකයේ අසල තමන්ගේ පුතාගේ නම හොයනවා. තමන් ලාංඡනයෙන් පළඳපු අතින් රට දැය වෙනුවෙන් දිවිතු වීරෝදාර රණවිරු තම පුතාගේ නම හොයනවා. රට දැය වෙනුවෙන් දශක 3කට වඩා අපේ රටේ පැවති ත්‍රස්තවාදයේදී මේ රට ත්‍රස්තවාදීන් මුදා ගැනීමේ කාර්යභාරයේදී 1983 යාපනයේ තිරුණාවලේදී රට දැය වෙනුවෙන් දිවිදුන් මුල්ම රණවිරුවාගේ සිට වෙල්ලාමුල්ලි වයිකාල් අවසන් බිම් කඩේ මහා ත්‍රස්තවාදයා නිමා කරන තැනට වෙනකම් දිවිදුන් සියලුම විරෝධාර රණවිරුවන්ට වගේම පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසීන්ගේ යකඩ සපත්තුවට පෑගමින් තිබුණු අපේ රට ස්වාධීන රටක් බවට පත් කරන්න දිවිදුන් සියලුම විරෝධාර රණවිරුවන්ගේ මව්වරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා. ආදරණීය මගේ අම්මා වෙතටයි මේලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි. අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැක ගන්නයි. මා කැප වුණේ ඒ යුතුයකම ඉටු කරලන්නයි. අම්මේ මා කැප වුණේ ඒ යුතුයකම ඉටු කරලන්නයි. එකයිනේ අපට එකම හිතින් නැවිත් ඉන්නේ අපි සේවයට. කිසිම බයක් දැනෙන්නේ නැහැ කොහොමත් සිතට. සේවය කරනෙමි මිය යන තුරුලක් බිමට. මම සේවය කරනෙමි මිය යන තුරුලක් බිමට. මා ආදරණීය මගේ අම්මා වෙතටයි මේලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි. අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැක ගන්නයි. මා කැප වුණේ ඒ යුතුයකම ඉටු කරලන්නයි. අම්මේ මා කැප වුණේ ඒ යුතුයකම ඉටු කරලන්නයි.
රට රකින්න පුදනා අම්මවරුන් පායුග වැඳ පුදන්න ඕනා අම්මේ ඔබ කළ සේවය සදහට අගනා ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා මා ආදරණීය මගේ අම්මා වෙතටයි මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිට අපේ ඉපදිලා ඉන්නේ අපේ රට රැකගන්නයි මා කැප උනේ ඒ යුතුයකම ඉටු කරලන්නයි අම්මේ මා කැප උනේ ඒ යුතුයකම ඉටු කරලන්නයි සිතුවේ මේ ලිපිය ලියන්න මේ සටනින් මා මියගිය දිනයක ඔන්න මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න බාල පුතත් හමුදාවට බාර කරන්න ඔබේ බාල පුතත් හමුදාවට බාර කරන්න මා ආදරණීය මගේ අම්මා වෙතටයි මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැකගන්නයි මා කැප වුනේ ඒ යුතුයකම ඉටු කරලන්නයි අම්මේ මා කැප වුනේ ඒ යුතුයකම ඉටු කරලන්නයි මා කැප වුනේ ඒ යුතුයකම ඉටු කරලන්නයි අම්මේ මා කැප වුනේ ඒ යුතුයකම ඉටු කරලන්නයි සියලුම මවරුන්ට උපහාර පිණිස අපේ ස්ටේජ් මාස්ටර්ස් මේ විදිහට YouTube ඔස්සේ අපේ ස්ටේජ් මාස්ටර්ස් YouTube channel එකෙන් ඔබට මේ ගීත තිරණ කරමින් ඉන්නේ අපේ එක මාස්ටර් එක්ක කතා කරනවා තමන්ගේ අම්මා ගැන ඒ වගේම මේ සංගීත කණ්ඩායම ගැන සහ අපේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අපේ කල්පනාකාරතුමා එක්ක අපි කතා බහ කරමින් යන්නේ එක ගීත පිළිබඳව කතා කරන අතරවාරේ දැන් හර්ෂ තමයි ස්ටේජ් මාස්ටර්ස් සංගීත කණ්ඩායමේ අලුත්ම සමාජිකයා. මේ හර්ෂ ගැන මම කතා කරනවා. ඔය කියන්නේ ඇත්තටම හර්ෂ කියලා කෙනෙක් බිහි වෙන්න කියන්නේ හර්ෂ කියලා මියුසිෂියන් කෙනෙක් බිහි වෙන්න ලොකුම සාධක ප්‍රධානම සාධක මගේ අම්මා. මොකද මේ ඒ කියන්නේ අම්මා නිසා තමයි මං තැනකට ගිහිල්ලා ඉන්නවා නම් ඒ තැනට ආවේ අම්මා නිසා. ඒ කියන්නේ අම්මා නැත්නම් කීයටවත් මම මේ වගේ තැනකට එන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මියුසික් ගැන මේ තව ඉගෙන ගන්නවා තව මදි ඉගෙන ගන්න එහෙම කියලා කියන්නේ ගොඩක්ම මාව ධෛර්යමත් කළේ අම්මා. ඒ කියන්නේ සමහර වෙලාවට මට ගිටාර්ස් එහෙම ගන්න ඒගොල්ලෝ කියන්නේ සල්ලි එහෙම එකතු කරන්න අනන්තවත් වේල් ගණන් නොකා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පස්සේ මම ඒක දැනගන්නේ හර්ෂ අපි ඔබේ අම්මා පිළිබඳව මතකය අවදි කරා මේ ගිටාරක ගන්න තැන ඉඳලා මේ ආපු ගමනේ හිටිය ශක්තිය පිළිබඳව. දැන් ඔබ අද ඉන්න ස්ටේජ් මාස්ටර්ස්ත් එක්ක. හැබැයි ඔබ කණ්ඩායමට එකතු වෙන්න පෙර තමයි අපි මීට පෙර මේ ස්ථානෙම කරපු පටිගත කිරීම කරලා ඒ ගීත මේ අර දැන් අපි හැමෝම කතා කරන්නේ කොරෝනා වෛරස් එක ගැනනේ. ඒ වෛරල් එක ව්‍යාප්ත වෙනවා වගේම ලෝකේ හතර වටේ මේක ගියා. අපි මගේ මිතුරු පෞද්ගලික එවනවා ලෝකෙ විවිධ තැන්වල ඉඳලා එහා කොන මෙහා කොනේ ඉඳලා එවනවා මේ ඔබ ඉන්න වීඩියෝ එකක් තියෙනවා මම කරන දෙයක් නැහැ මම මේ කට්ටියත් එක්ක කතා බහ කරන විතරයි. හැබැයි ඔබ එතකොටත් ප්‍රේක්ෂකයෙක් රසිකයෙක් විදිහට මේ වීඩියෝ එක බැලුවද කොහොමද ඒක දැනගත්තේ මේ? ඇත්තටම ඔබ ඒ කියන්නේ මමත් ඒක වීඩියෝ එක බැලුවා සහ ඒ කියන්නේ අර මේ අමරදේව මාස්ටර්ගේ සින්දුවක් ඒක මම හිතන්නේ ඒක ගොඩක් ජනප්‍රිය වුණා සමිතයියගේ මේ ඒ කියන්නේ මමත් ෂෙයා කළා ඒක ගොඩක් මේ හරි හර්ෂත් එක්ක කතා බහින් පස්සේ අපි යන්නේ
පහුගිය දිනවල වැඩි දෙනෙක්ගේ අවධානයක් යොමු වෙච්ච ස්ටේජ් මාස්ටර් සංගීත කණ්ඩායමේ ඉන්න මේ හැමෝම හොඳට ගායන උදවිය. ඒ අතර වෛරල් එකක් වගේ ගිය ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයක් ඒ රහට ඒ උරුවට ගැයුවා. හැබැයි අපි කොයි වෙලාවකවත් කියක් නෑ මෙහෙම වගකීමෙන් කියන්නේ. රාජෝය මේ ස්ටේජ් මාස්ටර්ස්ලා හැමෝම මාත් එක්ක එකතු වෙයි. අපි කාටවත් අමරදේවයන් නම් වෙන්න බෑ. එතුමන්ට තියෙන ගෞරවය, හදපතුලේ තියෙන භක්තිය කිසි දවසක නැති වෙන්නේ නැහැ. එතුමන්ගේ ගීතයක් අපි ගායනා කළා පමණයි ඒ ගීතය ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම අපේ ගෞරවය, අපේ ස්තුතිය පුද කරන්න අපි අමතක කරන්නේ මේ ස්ටේජ් මාස්ටර්ස් වෙනුවෙන් මම වර්තමානයේ අමරදේවයන් වෙනුවෙන් හැම මොහොතම නියෝජනය ලබා දෙන එතුමන්ගේ පුත්‍ර රත්නය අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඇත්තරම ඔහු පවා කතා කරලා ආශිර්වාද කරා ඒ කටයුත්තට අපේ ගෞරවය හැමදාම අමරදේවයන්ට තියෙන තැන කාටවත් ගන්න බෑ. හැබැයි මේ සමිත් ඔබට නිකම් මේ අර මේ එක රැයකින් ආපු ජනප්‍රියතාවයක් නෙවෙයි නේක. එහෙම නැත්නම් මේ තරු රැල්ලේ ආපු ජනප්‍රියතාවයකුත් නෙවෙයි. ස්ටේජ් මාස්ටර්ස්ත් එක්ක එදා අපි කරේ සංගීත කණ්ඩායමත් එක්ක අපේ ගමන ගැන, අපේ ක්‍රමය, අපේ විදිහ ගැන කියන්න. ඒක ගියා මුළු ලෝකෙම. මුලින්ම කියන්නකෝ මේ ඔයා ඒක දකිද්දි මොකද හිතුනේ? මං හිතන්නේ බෑන්ඩ් එකක් විදිහට මට, ඒ කියන්නේ සංගීත කණ්ඩායමක් විදිහට මට ලොකු හයියක් වුණා මගේ ස්ටේජ් මාස්ටර්ස් කියන සංගීත කණ්ඩායම. හරි දෙයක් කරලා ජනප්‍රිය වෙලා ඉන්න එක මට ගොඩක් සතුටුයි. දැන් ඒක දැක්කහම අම්මා මොකද කිව්වේ? අම්මා ඇත්තටම මට හිතා ගන්න බෑ මේ, ඒ කියන්නේ අදටත් මං වචන හොයනවා එයාගේ සතුට කියන්න පුළුවන් මොන වචනෙන්ද කියන එක. ඒක තාම අදටත් මට හොයාගන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් එයා සතුටු වුණා කියන එක මම දන්නවා. අද දැන් මේ ගීගොන්නෙත් ඔබ අපි ඊළඟට ගායන ගීතයත් ඔබ ගයන්නේ මවුරුන් පිළිබඳවමයි. අද වැඩේ ගැන මොකද ඔබ කියලා දාවේ ගෙදරට කොහමද අම්මට? අදත් මේ මං අම්මට කියලා ආවේ මේ වැඩසටහනක් කරනවා කියලා. ඉතින් මෙතනදී මට කියන්න තියෙන එක මම හිතන්නේ මං ටිකක් වෙනස් දෙයක් කියනවා වෙන්නත් පුළුවන්. මම හිතන්නේ දිනුෂයි අම්මා කියන චරිතේ මට පොඩි කාලේ ඉඳන් ගොඩක් සිහියට නැගෙනවා. ඒ කියන්නේ බොහෝම කැපකිරීම් ගොඩාක් කරපු කාන්තාවක් කියන්න එපේ. අම්මත් කාන්තාවක් නිසා. ඉතින් මම එතනදී මගේ අම්මගේ ඒ අපි වෙනුවෙන් විඳින දුක මට ඒක දැනෙනවා මගේ බිරිඳ හරහා. හේතුව තමයි මේ ලෝකේ තියෙන දරුණුම වේදනාව විඳිනවනේ ගෑණියෙක්. ඒක තමයි දරුවෙක් බිහි කරන එක. ඉතින් මම ඒක මගේ ඇස් දෙකෙන් දැක්කම මට කෙලින්ම මගේ ඔළුවට වැටෙන්නේ මගේ අම්මා කොහොමද ඒක දරාගත්තේ කියන එක. ඉතින් මට හිතන්නේ මට ඒක ඇති අම්මා කවුද කියන එක කියන්න. මං යනවා නාලක ගාවට. නාලක මාස්ටර් කොහොමද ඉතින්? වරදක් නැහැ ඉතින් හොඳින් වරදක් නැහැ හොඳින් ඉන්නවා. නාලක මාස්ටර්ගේ අම්මා කොහොමද මේ සංගීත කටයුතු වලට ලබා දුන්නු සහයෝගය? ඇත්තටම මම මේ දැනගත්ත දැන් මේ රවුම එනකොට මගේ ළඟටත් එනවා නේද කියලා. මම මොකද්ද කියන්නේ මොනවද? මොකද අම්මා කියන මාතෘකාවම මට අතිශයම සංවේදී මාතෘකාවක්. මොක හේතුව අපේ මාස්ටර්ස් අදනවා. මම අපේ ගමේ ඉතින් කළුබෝ හිටින කෙන මාතර දිස්ත්‍රික්කේ මේ අදටත් මං හරි කැමතියි ගමේ යන්න. මොකද අම්මගේ සුවඳ තියෙනවා ගමේ. ඒ වගේම මං හරි කැමතියි දැන් අම්මා බලන් ඉන්නවනේ ළමයි එනකම්. මං හරි කැමතියි මේ මගේ ෆෝන් එකෙත් මට කෝල් එකක් එන වෙලාවට අර අම්මා කියලා අකුරු 3 වැටෙනවනම් කවදාවත් වෙන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික කෙනා බොළඳයි කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් මං හරි කැමතියි එහෙම වෙනවනම් අපේ මගේ ඉන්න යාළුවන්ට එහෙම ඉතින් හැමතුම එන වෙලාවට මං අහක බලා ගන්නවා. ඉතින් කවදාවත් අම්මයි මයි දුරකථනයකින් කතා කරලත් නැහැ කවමදාවත්. ඒ දවස්වල එහෙම තිබුණෙත් නැහැ. අම්ම නැති වෙලා තුවටත් දවස්. එච්චරයි. ඉතින් අම්ම ගැන කියන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මං හිතන්නේ නැහැ කියන්න පුළුවන් වචන පෙළ ගහන්න පුළුවන් තැනක නෙවෙයි කවුරුත් ඉන්නේ. ඒ ජීවිතයේ විවිධ සන්දිස්ථාන තියෙනවා අපිට පහු කරන්න. මේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට
ජීවිතයේ ඒ සන්ධිස්ථාන පහු කරන්න සිදු වෙනවා. නාලක මාස්ටර් අම්මා ඉන්න තැනක ඉඳලා අද සතුටු වෙනවා ඇති ඔබ ගැන. අනිවාර්යයෙන්ම මාත් හිතනවා හැම තැනම අම්මා මාත් එක්ක ඉන්නවම කියන එක තමයි මගේ ඒකම ප්‍රාර්ථනයත් එක. ඒ වගේම චූටි දෙයක් මම කියන්න ඕන, සමහර වෙලාවට මට හරියට දුක හිතලා තියෙනවා. සමහරු කෝල් එකක් එනකොටම මේ අම්මෝ මේ අම්මා කතා කරනවා බෝබන් මහා කරදරේ ඔහම කියන අය ඉන්නවා. නමුත් එයාලට තේරෙන්නේ කවදා හරි දවසක අම්මා නැති වුණාට පස්සේ තමයි තේරෙන්නේ ඒ අකුරු තුන වැටෙන එකේ තියෙන ආදරය, රහ, සෙනෙහස ඔක්කොම. ඒක ආය කවදාවත් සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අර මේ ඔක මේ නාලක මාස්ටර් මේ කාංචන මාස්ටර් මේ දැන් අපි සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකම්ම මේ කාටත් මේක පොදු කාරණාවක්. මේක බලන ඔබටත් මේක පොදුයි. අම්මා උයන ගෙච්චර රහ නැහැ. ගෙදර ඉන්න කාලේ මතක් කරලා බලන්නකෝ. එකම අරමුණ කොත්තුව ෆ්‍රයිඩ් රයිස් එක ඕක තමයි මේ ඇත්ත කතන්දරේ. තව දේවල් තියෙනවා වෙනදාම තින්ද කියන්න බෑ. හැබැයි ඔය කොත්තුවේ ෆ්‍රයිඩ් රයිස් එක මාසයක් එකමාරක් කද්දි තමයි දැනෙන්නේ අම්මගේ බත් එක කොච්චර රසද කියලා. අර කණ්ඩ බෑ කියලා නගරෙට ඇවිල්ලා කොත්තු ෆ්‍රයිඩ් රයිස් කාපු පුතා අන්තිමට ගෙදර ගිහිල්ලා අර හැලිය පිහගෙන කන්නේ. ඒ තැන මේ මට ඒ පෞද්ගලික අත්දැකීම තියෙන. කාංචනට නැද්ද ඒක? නැති වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් තියෙනවා. මේ අනිකයි මම කියන්නේ ඔය ඒ කාරණේ ඔබ කිව්ව දේ මේ සහ මේ තැනදී මට මේ එක කතාවක් මතක් වෙනවා. මේකේ ඇත්ත නැත්ත ඔබට ඕන කෙනකින් අහලා දැනගන්න පුළුවන්. මේ ඕන කෙනෙක් නෙවෙයි අදාළ පුද්ගලයාගෙන්ම මේ අපි කවුරුත් දන්න අපේ මේක මේ තාත්තා ගැන කියන කතන්දරයක් මම ගැන කිව්ව අතරේ කමක් නැහැ නේද? තාත්තා ගැන පොඩ්ඩක් මතක් කරලා මේ අපි කවුරුත් දන්න මේ අති දක්ෂ රටේ ලෝකයේ හැමෝම දන්න කෙනෙක් බාති ජයකොඩි. ඔහුත් සමග මේ ඔබත් එක්ක වැඩ කරනවා වගේම මම වැඩ කටයුතු කරනවා. මේ ඔහුට එක දවසක දුරකථන නැමතුමක් එනවා. මේ තාත්තගෙන් එන දුරකථන නැමතුම මම ඔබ දුරකථන නැමතුම ගැන කිව්ව හින්දා මම මේ කතාව කියන්නේ. තාත්තගෙන් එන දුරකථන නැමතුමක්. බාති ඒ වෙලාවේ ඉන්නේ මේ ලොකු වැඩක. මේ සින්දුවක් කොම්පෝස් කරන ගමන් මේ වැඩේ කරලා ඉවර කරගන්න ඕන කොහොම හරි. ඒක පස්සේ ආන්සර් ගන්න පුළුවන් කියලා බාතිය දුරකථනෙට පිළිතුරු දෙන්නේ නැහැ. හැබැයි ඒ බාතිය ජයකොඩිට තාත්තගෙන් ආපු අන්තිම හැමතුම අදටත් ඔහු ඒ ගැන කම්පා වෙනවා. ඒ නිසා අර මං කලිනුත් කිව්වේ අම්මලාට තාත්තලාට ආදරය මේ වෙලාවේ දෙන්න පුළුවන් නම් ඒ වෙලාවේ ආදරය දෙන්න. අපි නාලක මාස්ටර්ත් එක්ක කතා කරා. දැන් කතා කරන්න තියෙන්නේ මේ පැත්තේ ඉන්න ඉන්දුනිල් මාස්ටර් එක්ක. මෙහෙම හැරෙනවද කියලා කල්පනා කරේ. කොයි පැත්ත හැරෙලා කතා කරමු අපි. ඔයත් එක්කත් අම්මා ගැන තමයි කතා කරන්න වෙන්නේ. මොකද අම්මා නැත්තම් අපි කවුරුත් නැහැ. අනිවාර්යයෙන්. ඔබේ අම්මා ගැන මතකයි අවදි කරමු. ඇත්තටම දිනුෂ අම්මා ගැන කතා කරොත් අපේ නාලක මාස්ටර් කිව්වා වගේම එතන සංවේදී මාතෘකාවක්. ඉතින් අපි හැමෝම කතා කරා වගේම අපි පිටපස්සේ ඉන්නේ අම්මා තමයි. අපි සංගීත ශ්‍රේෂ්ඨයට එන්නත් මටත් ගොඩක් උදව් කරලා තියෙන්නේ. ගොඩක් දේවල් මේ කරලා තියෙන අම්මා තමයි. ඉතින් අම්මා කියන්නේ ඉතින් පූජනීය වස්තුවක්. හැමදාම ආදරේ කවදාවත් වෙනස් නොවිච්ච අනිවාර්යෙන් හැමදාම. ස්ටේජ් මාස්ටර්ස් වගේනත් ඔයත් එක්කම කතා කරමු. ඔබ නිත්‍ය ඩ්‍රම්ස් වාදන ශිල්පියා ස්ටේජ් මාස්ටර්ස්ලා මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ඉතින් අද ඉන්න තත්ත්වය ගැන ඒ අපිට හම්බෙන ලැබෙන දුරකථන පණිවිඩ ඒ තත්ත්වයට ගියේ පටිගත කිරීම 10ක් 20ක් 50ක් 100ක් කරලා නෙමෙයි. එක පටිගත කිරීමකින් ගොඩක් දුරකථන ඇමතුම් වෙනවා. ඉතින් බොහෝ දෙනාගේ ලොකු ප්‍රතිචාරයක් තියෙනවා අපිට. ගොඩක් සන්තෝෂයි. අනිවාර්යයෙන්ම ඉන්ද්‍රනිල් මාස්ටර් අපි මේ හැමෝමත් එක්ක දැන් කතා බහ කරලා ඉවරයි. අපි ආයෙ යන්නේ අපේ රාජෝය දිහාවට. දැන් අනිත් හැමෝටම මාස්ටර් කියලා දැන් මෙයා මාස්ටර් නෙවෙයි. දැන් මෙයා තමයි ලොකෝ මාස්ටර් මේ මැනේජර් මාස්ටර්. හැබැයි මේ අර පුරුද්දට ගිය වෙන්නේ මේ රාජෝය කියලා මේ කමන්නේ නැහැ නේද? ඒක තමයි ඉතින් අර ලිංගතුකම සුවතාවේ ඒක ඒ විදිහට අපි වැඩේ කරගෙන යමු. මේ දැන් මේ මාස්ටර්ස්ලගේ ඉදිරි වැඩ කටයුතු ගැන අපි මතක් කරලමුකෝ. ඔබට විදේශ ප්‍රසංගවලට පවා ආරාධනා ලැබිලා තියෙනවා මේ විදිහට. විදේශ රටවල් කීපයකින් ආරාධනා ලැබිලා තියෙනවා. ඇමරිකාව, එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල් වල. දැන් මට ඊයේත් ඇත්තටම ඇමතුමක් ආවා ඊශ්‍රායලෙන්. දැන් ඒවා අපි සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මොකද මේ රටේ තියෙන තත්ත්වය සහ ලෝකයේ තියෙන මේ කොවිඩ් ප්‍රශ්නය නිසා
අපට දින පලස්තින අර්බුද නෑ මේ ඇත්තරම ප්‍රේක්ෂකයන්ගේ විශාල ඉල්ලුමක් සහ ආදරයක් තියෙනවා අපේ ගීත නරඹල. ඉතින් ඒ හැමෝගෙම ආරාධනා තියෙනවා සහ ඒ දින වකවානු සම්බන්ධව තාම අපි තීරණයක් අරගෙන නැහැ. මොකද මේ ලෝකයේ තියෙන සහ අපටත් සියලුම දෙනාට බලපාදින කොවිඩ් ප්‍රශ්නය නිසා මම හිතන්නේ ඒවා සමනය වුණාම ඒවා ඉදිරි කාලේදී මම හිතන්නේ හොඳ අතට හැරෙයි. ඒ වෙනකොට අපිට මේ සංචාර ටික ය아가න්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා. ඉතින් අම්මලා වෙනුවෙන් කරපු මේ ගෞරව ගීතමය උපහාර ස්ටේජ් මාස්ටර්ස් සංගීතමය වැඩසටහනේ අවසාන කොටසට අපි අන්තිමට තෝරගෙන තියෙන ගීතය මොකක්ද? මේ ගීතය තෝරගන්න හේතු ගණනාවක් තියෙනවා. මොකද අපිට කතා කරන ප්‍රේක්ෂකයෝ අපට ආදරය කරන විශාල ප්‍රේක්ෂක ජනතාව අපෙන් ඉල්ලනවා වැඩි වැඩියෙන් අමරදේව මාස්ටර්ගේ ගීත ගායනා කරන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීමට කන්දීමක් හැටියට සහ ඉල්ලීම අනුව තමයි වැඩිපුරම මේක අපි මේ තෝරගත්තේ. හැබැයි ඉදිරියේදීත් අපි ඒ ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අමරදේව මාස්ටර්ගේ ගීත ඉතාමත් එතුමාට ගෞරවයක් උපහාරයක් හැටියට, ඒ වගේම එතුමාගේ පුතත් අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. එතුමත් මට කතා කළා, රංජන අමරදේව මහත්මයා. එතුමා ගැනත් අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම අද දිනෝෂ මල්ලි දැන් රට ලෝකය ගත්තාම අපට තියෙනවා උප්පැත්ති ලියවිල්ලක්. කියන්නේ අපේ උප්පැන්නයක්. ඇතරම මේ අම්මා කියන්නේ දැන් මේ ගීතය තියෙන්නේ මේ ලෝකෙන් සදහටම සමුගත් අම්මලාට උපහාරයක් හැටියට තමයි මේ ගීතේ තියෙන්නේ. නමුත් කවදාකවත් අම්මට මේ මව් පදවියෙන් ඉවත් වෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපේ උපැත්තේ ලියවිල්ලේ සමහර තැන්වල දැන් අම්මගේ නම අනිවාර්යෙන් නම තියෙනවා. අම්මගේ නම අනිවාර්යෙන් ඕනම ලෝකේ තියෙන ඕනම කෙනෙකුගේ උපැන්න එක තියෙනවා. ඒ කියන්නේ ඒ අම්මා මව් පදවියෙන් ඉවත් වෙලා නැහැ. ඉවත් වෙන්න බෑ අම්මට. හැබැයි සමහරු ගීතත් නිර්මාණය වෙලා තියෙනවා පියාගේ නම ඉරකුණේ කොහොමද අම්මේ කියලා. ඒ වගේ ඒ කියන්නේ පිය පදවියෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් අම්මට කවදාකවත් මව් පදවියෙන් ඉවත් වෙන්නේ නැහැ. අම්මා ඉවත් වෙන්නත් බෑ. ඒ අනුව තමයි මේ ගීතය ඒ අම්මා මේ ලෝකෙන් සමුගත්තත් අපේ හිත් වලින් කවදාකවත් දරුවන්ගේ හිත් වලින් ඈත් වෙන්නේ නැහැ. ඒ හිත් වල ජීවත් වෙනවා. ඒ අම්මලාට උපහාරයක් හැටියට තමයි සමිත් මාස්ටර් මේ ගීතය ගායනා කරා. ඔබ ආදුරේ නම් ඔබේ අම්මට මේ වැඩසටහන පෙන්වන්න. ඇයට කියන්න අපි මේ කතා කරා වගේම අපි මේ ගී ගැයුවා වගේම තොටිල්ලේ නැලවිච්ච විදිය අද උකුලට ආවේ නැතත් එදා වගේම තාමත් පුංචි පුතා ඔබ රට දැය රකින්න ඔබ දුන්නු වීරිය ඒක යුද පිටේ යන්න ඕනෙම නැහැ. ඒ ශක්තිය තියෙන ඔබ පෙව් කිරිවල මහිමෙන් බලයෙන් හයියෙන් තමයි යන්නේ මම මේ මුළු ලෝකයක් ජයගන්නේ. ඔබ මේ ලෝකයෙන් නික්මී ගියත් සදාකල්ලි ඔබ වෙනුවෙන් මගේ ආදරය මගේ ගෞරවය කිසි දිනක මිය යන්නේ නැහැ. අප හැදූ වැඩූ ආදරණීය අම්මේ මේ අවසන් ගීතමය උපහාරයත් ඔබ වෙනුවෙන්මයි. තුරුලේ සෙනෙ අසින් හලා කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙ අසින් හලා කඳුළු විලදිගේ නොපෙනී ගියදු අම්මා කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙ අසින්
විල මැද යලි පිපිදිලේ සත්පියුම් විලේ විල මැද යලි පිපිදිලේ දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ මිහි කත උව අඩා වැටේ කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විරදිගේ නොපෙනී ගියදු අම්මා ඔබ ගිය මං ලකුණු පෙරේ නිවන් මං පෙතේ ඔබ ගිය මං ලකුණු පෙරේ වඩිනාදා නිවන් පුතු සෙනේ වඩා වඩිනාදා නිවන් පුතු සෙනේ වඩා මා දෙස බලනු මට දැනේ කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විරදිගේ නොපෙනී ගියදු අම්මා කඳුළු කිරිපුවා තුරුලේ සෙනෙහසින් හදා